වීඩියෝ ඇමතුම්ද සමග මැසෙන්ජර් සේවාවන් රැසකට සහ POTV Go සඳහා නොමිලේ ඩේටා ශ්‍රී ලංකා ටෙලිකොම්. අද 2020 අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා සිරස්තල කොවිඩ් ආසාදිතයන් ගණන 660ක් දක්වා ඉහළට. කොවිඩ් වැළඳුණු පකුරු 31න් 27ක්ම අකර්මණ්‍ය කර අවසන්. දැන් මෙම පොකුරු 31න් දැනට ක්‍රියාකාරීව පවතින්නේ පොකුරු 4ක් පමණයි. නාවික හමුදා නීතිය හරහා වෛරසය ව්‍යාප්තියත් පාලනය කෙරේ. It is of course under control. පැවති පාර්ලිමේන්තුව යළි නොකඳවන බව ජනපති පවසයි. ජනපතිගෙන් සජිත්ට ලිපියක්. වෛරස් ව්‍යාප්තිය පාලනයට ඇඳිරි නීතිය පැනවීම ඇතුළු පොලිසියගත් ක්‍රියාමාර්ග නීතිපති අනුමත කරයි. වත්මන් තත්ත්වය සාකච්ඡා කිරීමට අගමැති පැවති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සඳුදා අරණේගහ මැදුරට කැඳවයි. නව ලයිෆ්බොයි ඔලිව් විෂබීෂවලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ්බොයි ආරක්ෂාවෙන් නොපියව ඉදිරියට. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ මේ එක්වන්නේ අද දෙරණ රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි. මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිතින් ගණන මේ වන විට 660 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනය තුළ අලුතින් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මේ අතර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පවා පලිහවරණ මහත්මිය ප්‍රකාශ කළේ නාවික හමුදා සෙබළුන් පිරිසකට COVID-19 වැළඳුනද එම නියදිය හරහා වෛරසය ව්‍යාප්ත වීම මේ වන විට මුළු මනින්ම පාලනය කර ඇති බවයි. The big story. පළමු නාවික හමුදා ආසාදිත සෙබලා හඳුනා ගැනුණු ඉකුත් අප්‍රේල් 22 වනදා සිට අද දහවල් 12:30 දක්වා කාලය තුල අලුතින් හඳුනාගත් COVID-19 ආසාදිතයින් ගණන 338ක් වන අතර ඊට ඇතුළත් නාවික හමුදා සමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ගණන 264ක් වෙනවා. එනම් වැලිසිර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට වැළඳීමෙන් පැතිර ගිය නේදිය හැරුණුකොට ගෙවුණු දින 9ක කාලය තුල බාහිර නිරෝධායන කඳවුරු සහ ක්ෂේත්‍ර පරීක්ෂණයන්ගෙන් හමු වී ඇත්තේ COVID ආසාදිතයින් 74 දෙනෙකු පමණයි. ඊ හඳුනාගත් COVID-19 ආසාදිත පුද්ගලින් 30 දෙනා අතරින් 20 දෙනෙකු දලිසිර නාවික හමුදා කඳවුරේ සමාජිකයින් වනවා. තවත් 2 දෙනෙක් නිවාඩු ගොස් සිටි නාවික හමුදා සමාජිකයින්. ආසාදිත නාවික හමුදා සමාජිකයින් සමග සමජදා පැවැත් වූ ළඟම ඥාති පුද්ගලින් 7 දෙනෙකුද ආසාදනයට ලක්ව ඇති අතර ඔවුන් බදුල්ල, තලාතු ඔය, හෝකන්දර, කන්තලි සහ මොරන්තුඩු යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒ 7 දෙනාගෙන් එක පුද්ගලයෙක් ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් විශ්‍රාම යාමට නියමිතව පාඨමාලාවක් කරන එක්කෙනෙක්. නමුත් ඔහු නාවික හමුදාවේ අපගේ විරෝධා රණවිරුවෙක්ගෙම එක ඥාතියෙක් හැටියට අපේ රණවිරුවත් වාර්තා වෙන්නේ. ඊයේ දිනේ හඳුනාගත් ආසාදිත නාවික හමුදා සමාජිකයින් ඔවුන්ගේ ආශ්‍රිතයින්ට අමතරව හඳුනාගත් ආසාදිතයා වාර්තා වුණේ ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයකදී. ඔහු කොළඹ ගුණසිංහපුර සිට නිරෝධායනයට යොමු කර සිටි අයෙක්. වැලිසිර නාවික හමුදා කඳවුරේ සේවය කරන සෙබළෙක් නිවාඩු ලබා ඉකුත් 20 වනදා කන්තලේ චූලාබේ මාවතේ පිහිටි නිවස වෙත පැමිණ තිබූ අතර PCR පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු තහවුරු වූයේ ඔහුට COVID-19 වැළඳී ඇති බවයි. යනු ඊයේ රාත්‍රියේදීම ආසාදිත නාවික සෙබලාව වැලිකන්ද රෝහලේ ස්ථාපිත විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත ගිලන් රථයකින් රැගෙන ගිය අතර එම නිවසේ සිට සැසු 7 දෙනාද මෙහෙන්තලේ නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත රැගෙන ගිය බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළා. නිවාඩු ලබා පැමිණීම නාවික සෙබලා පසුගිය දින කිහිපෙම කන්තලේ පොලිස් ස්ථානය ඇතුළු තවත් ස්ථාන කිහිපයකට ගොස් ඇත අනාවරණ වීම නිසා එම ස්ථාන අද විෂබීජහරණයට ලක් කෙරුණා. මේ අතර වැලිසිර නාවික හමුදා කඳවුරේ සේවය කර පසුව නිවාඩුවට තංගල්ල නෙඩොල්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණි පසු කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනා ගැනුණු නාවික සෙබලා පදිංචි වූ සිටි නිවස සහ අවට වෙළඳසැල් විෂබීජහරණයට ලක් කරනු ලැබුවේ තංගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ. COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සුවිශාල මෙහෙයක් ඉටු කරන නාවික හමුදා සෙබළුන් සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල දහසක් LOLC සමූහ ව්‍යාපාරය විසින් අද නාවික හමුදාපතිවරයා වෙත ප්‍රදානය කිරීම සිදු කෙරුණේ නාවික හමුදා මූලස්ථානයේදී. මෙම ඇඳුම් කට්ටලවල වටිනාකම රුපියල් ලක්ෂ 22කට අධිකයි. අපට මෙවැනි උපකරණ අත්‍යවශ්‍යම අවස්ථාවක් තමයි මේක. තිමා මේ උපකරණ ඉදිරිපෙළ ඉඳගෙන අපේ රාජකාරී කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ගන්නු ලබනවා.
මේ අතර නාවික හමුදා සෙබළුන් පිරිසකට COVID-19 වැළඳුනද එම නීති හරහා වෛරසය ව්‍යාප්ත වීම මේ වන විට මුළුමනින්ම පාලනය කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. The question, like recent days, we've seen double digits in numbers. There's a spike. Are we still under control or are we losing the plot? What we need to understand is why these numbers have rise, that we need to look into details of it. You know that we have identified a big cluster very recently, and also we have had the Bandaranayaka Mawatha, another community cluster, and then of course out of our some 620 odd, 1/4 has been because of this particular incident what has happened in the Navy camp. So the question, doctor, is this under control? It is of course under control, and we know where these people have gone, and also the close contacts, and also the neighborhood. Now we have started taking samples from those people, and also not only that, so we have got this group into a place where we have now already contained, and there we have the access to go and examine them and go and test them. The scale of these operations were quite large, so we were not 100% prepared for that kind of an eventuality. But you see, now we have also learnt. Now any platoon going out for such operation, there will be a section. When we say a section, it's about 8 people. They will be fully covered in personal protective equipment, including coverall. Now in that operation, it was only the face mask they were wearing. Around 200 number of people have been found in that Navy. What is their status? They were quite all right. Nobody is having any complications so far. So and nobody is in the ICU. ICU. No. For all the positive cases here in Sri Lanka right now, have you all tracked everything? We have each and every case has been tracked. මේ අතර කොවිඩ් වෛරස් ආසාදිතෙක් සොයා ගැනීම නිසා ඉකුත් 26 වෙනිදා සිට ගම්පොළ කෙසෙල්වත්ත ගම්මානයේ තවමත් හුදකලා කර තිබෙන්නේ වෛරස් ආසාදිතය අසුරු කළ පුද්ගලයන් 14 දෙනෙකුද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරවේ. එම නිසා වෛරස් ආසාදිතයාගේ නිවසේ ඇති කරන කුකුලන් සහ සුරතල් සතුන්ට ඉකුත් 27 වෙනිදා සිට මේ දක්වා ආහාර නොමැති වීම නිසා ගම්පොළ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පිරිසක් අද එම නිවසට ගොස් සතුන්ට ආහාර ලබා දීම සිදු කරනු ලැබුවා. පොළොන්නරුව ගල්කන්ද යුද හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ ඇඳී සිටීමෙන් දින 14ක නිරෝධායන කාලය අවසන් කළ 91 දෙනෙකු අද සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට යුද හමුදාව පියවර ගත්තා. කියන්න අඩුපාඩුවක් නෑ සර් මෙතන. මේ මාතෘංග දාලා යන එක අපිට ඊතර දුකක්. සහෝදරයෝ වගේ සැලකුවා. එම පිරිස අතර සිට 11 හැවිරිදි කුඩා දැරියක් යුද හමුදාවට තුතිපද කරමින් සටහනක්ද තබා තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යවදානම් කලාප ලෙස හඳුනාගත් ප්‍රදේශවල ප්‍රථම වරට PCR පරීක්ෂණයට අමතරව රුධිර සාම්පල් ලබා ගැනීමෙන් ප්‍රජාව අතර COVID-19 වෛරසය පැතිර ඇද්දැයි සොයා බැලීම අද සිදු කෙරුණා. ඒ අනුව මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් මුත්තයියා පාර ප්‍රදේශයේදී සාම්පල් ලබා ගැනීම ආරම්භ කළා. එම ක්ෂේත්‍ර තුළදී හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයන් ඊයේ දිනේදී PCR පරීක්ෂණයට ලක් කළ අතර එම වාර්තා මගින් කිසිවෙකුට COVID-19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. අද පස්වරු 9:30 වන විට COVID-19 ආසාදිතයන් 11 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 660ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වූ තවත් 5 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මේ වන විට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 139ක්. වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ තවත් පුද්ගලයන් 514 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන 6ක පසු වන බවයි. මේ අතර ලොව බොහෝ රටවල් සිය සංචරණ කටයුතු තාවකාලිකවත් හිටවනු ලැබීම නිසා දිවයිනට නොහැකිව සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලට අනුව ඉන්දියාවේ කොල්කතාහි රැඳී සිටින පිරිසක් රැගෙනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඇත් යානයක් අද පිටත් කර යවුණා. ශ්‍රී ලාංකිකයන් 125 දෙනෙකු රැගෙනීමට කටයුතු කරන අතර එම යානය අද පස්වරුවේ මෙරටට ළඟා වුණා. මේ අතර අඩුපාඩු සහ මගහැරීම් සැලකිල්ලටගෙන කොරෝනා මර්ධන වැඩපිළිවෙල සාර්ථක කරගත යුතු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මෙම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාවන්‍ය ආරච්චි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්මයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. වෛරසය මර්ධනයේදී ජනතාව කණ්ඩායම් වශයෙන් ජීවත් වන ප්‍රදේශ සහ විශේෂිත වූ පිරිස් පිළිබඳ පොදු ක්‍රමයෙන් බැහැරව සැලසුම් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණා.
නාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇති අතර ඉන් වෛරසය ආසාදිත බවට මේ වන විට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකුට පමණක් බවත් එහිදී සාකච්ඡා වී තිබෙනවා. මේ වන විට 21000කගේ PCR පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ 3% පමණක් බවද හෙළි වී තිබෙනවා. එමෙන්ම නිරෝධායන ක්‍රියාවලියට දායක වී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල භාවිතයට ගැනෙන විශේෂිත වූ ඇඟලුම් කට්ටලවල ප්‍රමිතියද විමර්ශනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍යකය ප්‍රකාශ කළේ. The big story. කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. COVID-19 වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා ඇඳිරි නීතිය පැනවීම ඇතුළු පොලිසියගත් ක්‍රියාමාර්ග අනුමත කරන බව නීතිපති දප්පුළු දෙලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. වැඩබලන පොලිස්පති CD වික්‍රමරත්න මහතා මේ පිළිබඳ කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා මේ බව දැනුම් දී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරණී රජයේ අධිනීතිඥ නිචාරා ජයරත්න මෙනවිය පවසනවා. මේ අතර අද රාත්‍රියේ සිට එළඹෙන මැයි 4 වෙනිදා අලුයම 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළා. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21 හැඳිරි නීතිය අදත් අලුයම 5ට තාවකාලිකව ලිහිල් කෙරුණා. මහනුවර හැටෙන් සහ අම්බලන්ගොඩ නගරවල ජනතාව වැඩි වශයෙන් දෙලෙනසැල් වෙත පැමිණ සිටි ආකාරය අද දැකගත හැකි වුණා. වෙළඳ පොලේ හිඟයක් පවතින කහ මිලදී ගැනීම සඳහා පැමිණ සිටි ජනතාව හේතුවෙන් මාතර නගරයේ වෙළඳසැලක් අසල පැවති තත්ත්වයයි මේ. මුඛාවරණ සහ අත්පැසුම් නිසිලෙස භාවිතය සම්බන්ධයෙන් තවමත් බොහෝ දෙනා වැඩි උනන්දුවක් නොදක්වන ආකාරය වැලිමඩ නගරයේදී දක්නට ලැබුණා. එක අතකට ග්ලවුස් දෙකක් ගෙනලා තාත්තයි පුතා දාගත්තද? ඒක නම් හරියන්නේ නැහැ. එක ග්ලවුස් දෙකක් දාගන්න මාස්ක් එකක් දාන්න ඔය මේ වයින් කරලා ලෙන්ස් වයින් කරලා කොණ්ඩා කපන ස්ථාන තවදුරටත් පසා තබන්නයි සෞඛ්‍ය දැනුම් දී තිබියදීත් බලපිටිය නගරයේ කොණ්ඩා කැපීම සිදු කරමින් සිටි පුද්ගලයෙකුට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අවවාද කර එම ස්ථානය වසා දමනු ලැබුවා. මේ අපි සෞඛ්‍ය ක්‍රම පාවිච්චි කළා මේ ආරක්ෂයි. මාස්ක දාන්නත් පමණට බෑ. හරි මාස්ක ගලවලා තමයි කපන්නේ. සාධාරණ කතාවක් වුණ අපි විතරක් වහන්න හොඳ නෑ. සැලුන් කිව්වොත් ඔක්කොම වහන්න ඕනේ. මට වහන්න කියලා ලියුමක් දෙන්න ඕගොල්ලෝ අස්සම් කරලා මම වහන්න මේ වගේ බිල් ගෙවන්න කවුරක්වත් බිල් ගෙවන්නේ නැහැ. AC වාරේ ගවන්නේ කරපදු ගෙවන්නේ. මට විතරක් කරන්න බෑ ඔක්කොටම. නෑ. ඔයා දැන් ඉස්සරහම මේ මහත්තුත් තියෙන සෞඛ්‍ය අංශ මහත්තුත් තියෙනවා නේද? මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. කරුණාකරලා දැන් ඕක නවත්තන්න අතල පොලිසියට. ඔබතුමා මේක තේරුම් ගන්න දැන් මෙතන එනකොට පොල්ට ටිකක් ඇවිත්ින්දම ආවේ අරලා තිබිච්චින්ද ආවේ. නැත්තම් එන්නේ නැහැ. ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු දිස්ත්‍රික්ක 21 සඳහා අද රාත්‍රී 8 සිට යලි ඇඳිරි නීතිය පැනවීමත් සමග එළඹෙන මැයි මාස 4 වෙනිදා සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන්. ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට පත් වූ සමස්ත පුද්ගලයන් ගණන 42365ක් වන අතර පොලිස් බාහිරට ගැනුණු සමස්ත වාහන ගණන 10982ක්. බලන්නකෝ දැන් උඩට තියනවද මේ ක්‍රියාවලිය තියනවද නිරෝධාන ක්‍රියාවලියට පටහනි වල යන්නේ. ඒක තියෙන්නේ රෝල වෙත පොලිතින් බෑග් ප්‍රවාහනය කිරීම. එතන තියෙන වාඩි විතරයි. දැන් ඔයා මේ මොකද්ද කරන්නේ? මේ ඉස්සේ තියෙන අගේ ප්‍රවාහනය යන්නේ. මේකේ වැඩ කරුණාකරලා බහින්නකෝ නිරෝධාන ක්‍රියාවලියට පටහනි වල මේක මං කරන්නේ. දැන් මේ ට්‍රිවිල් එක 3 දෙනෙක් ඉන්නවනේ. වැරදි නෙමෙයි ඔබතුමා අයින් කරලා නවත්තන්නකෝ. හරි. මේ කොහෙද මේ කියන්නේ? කරුණාකරලා බස්සන්න. කරුණාකරලා බස්සන්න. ඒකට වාඩි වෙන්නත් බෑ. අද රාත්‍රී 8 සිට සඳුදා අලුයම 5 දක්වා කාලය තුල ශ්‍රී ලංකාව පුරාම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. මාර්ග බාධක 1100කට ආසන්න සංඛ්‍යාවක් යොදවලා තියෙනවා. විශේෂයෙන්ම මේ සතියන්තේ විශේෂ මෙහෙයුම් වැටලීම් සිදු කරනවා. ඇඳිරි නීති කඩ කරන්නන් වගේම නීති විරෝධී මත්ද්‍රව්‍ය මත්පැන් නිෂ්පාදනය කරන්නන් භාවිතා කරන්නන් පිළිබඳව සොයා බැලීම සඳහා නිෂ්පාදිත දිනය කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. එළඹෙන මැයි 4 වෙනිදා සිට අත්‍යවශ්‍ය සේවාවලට පැමිණෙන සේවකයන් සඳහා දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙනද එම සේවා සැලසෙන්නේ අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් නිර්දේශ කර ඉල්ලුම් කර ඇති සේවකයන් සඳහා පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එලෙස ගමන් වාර වෙන් කර නොගත් මගින්
එදිනට දුම්රිය ස්ථානයට පැමිණීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. එමෙන්ම මැයි 11 වෙනිදා සිට 15 වෙනිදා දක්වා සතිය සඳහා ගමන් වාර වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදු කරනු ඇත. දුම්රිය ගමන් වාර වෙන් කර ගැනීම පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව අද මාධ්‍ය වෙත දැනුම් දීමක් සිදු කළා. එහි සඳහන් වන්නේ එළඹෙන මැයි 4 වෙනිදා සිට අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්ය මණ්ඩල සඳහා සියලු දුම්රිය මාර්ගවල ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන බවයි. නමුත් දුම්රියේ ගමන් කළ හැක්කේ අදාළ ආයතන ප්‍රධානීන් නිර්දේශ කර ඉල්ලුම් කර ඇති නාම ලේඛනවල සඳහන් සේවකීන්ට පමණක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. මැයි 11 වෙනිදා සිට 15 වෙනිදා දක්වා වන සතියේ දුම්රිය ගමන් වාර වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදු කරන බැවින් www.railway.gov.lk වෙබ් අඩවිය හරහා ගමන් වාර වෙන් කර ගන්නා ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කොළොන්නාව තෙල්ගබඩා සංකීර්ණයට පැමිණෙන තෙල් බවුසර ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂණ අංශයෙන් පසුගියදා නිපද වූ විෂබීජ හරණ යන්ත්‍රය ආධාරයෙන් අද උදැස්සන විෂබීජ හරණයට ලක් කෙරුණා. මේ අතර ඉන්ධන ගබඩාවල මේ වන විට ඉන්ධන පිරී තිබීම හේතුවෙන් නව ඉන්ධන ඇනවුම් අවලංගු කිරීමට පියවර ගන්නා බව ලංකා කනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා පවසනවා. මම ඉතාමත්ම වගකීමෙන් කියනවා කිසිම බියක් සැකක් ඇති කරගන්න එපා. අපි ගාව දැන් මාසයකට ඇති වෙන්න අපේ ඉන්ධන තොග තියෙනවා. ගොවින්ට පොහොර නොමිලේ ලබා දීමේ වැඩසටහන යටතේ බණ්ඩාරගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ විසින් අද පොහොර නිකුත් කරන බවට කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරීන් ගොවින්ට දැනුම් දී තිබුණා. ඒ අනුව අද පෙරවරුවේ ප්‍රදේශයේ ගොවින් නොමිලේ පොහොර ලබා ගැනීමට එම ස්ථානයට පැමිණියත් ගොවිජන සේවා මධ්‍යස්ථානය අගුළු දමා වසා තමා තිබීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත් වුණා. පුරවල දුන්න මේකට ඇවිල්ලා පොර ටික ගන්න කියලා 10න් ඉස්සෙල්. ඊට පස්සේ ඒකයි මේ ආවේ. දැන් ඉතින් වහලා ඉතින් පොර නැහැ නේ ඉතින් ආවට පස්සේ. මෙහෙමයි. දෙට්ට ගිහලා කොලේ දීලා කිව්වනේ පොර ටික ගන්න කියලා. අද උදේ මේ ලියලා දුන්නේ. පොර තියෙනවා කිව්වම ඇවිල්ලා. කෙසේ වෙතත් අද දිනේදී පොහොර බෙදා දීම සඳහා එම ස්ථානයට පැමිණ සිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවකීන් දෙදෙනා පවසන්නේ ඊයේ සවස වන විටත් මධ්‍යස්ථානය තුළ පොහොර තිබූ බවයි. විසිරුවා හැරති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයට දැනුම් දී තිබෙනවා. ඒ ඉකුත් 26 වෙනිදා විපක්ෂීය ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් කෙසේ වෙතත් රට තුළ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු 225 දෙනා වෙත මැයි 4 වෙනිදා උදෑසන අරලියගහ මන්දිරයට පැමිණෙන්නයි ආරාධනා කර තිබෙනවා. විසිරුවා හරින ලද පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කළ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පිරිසකගේ අත්සනින් යුතුව කරුණු 10කින් සමන්විතව ඒකාබද්ධ ප්‍රකාශයක් පසුගියදා නිකුත් කෙරුණා. ඒ හරහා ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසයි. ඊට පිළිතුරු ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ලිපියක් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට යොමු කර තිබෙනවා. එහි සඳහන් වන්නේ විපක්ෂයේ ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තබා ඇති පාර්ශව මැතිවරණ පැවැත්වීම අවශ්‍ය නැතයි කල්පනා කරන බව නිරීක්ෂණය වන බවයි. එමෙන්ම COVID-19 වෛරසය පාලනය කොට ජනජීවිතය සුරක්ෂිත කිරීමට රාජ්‍ය තන්ත්‍රය කැප වී ඇති අවස්ථාවක විපක්ෂය පටු දේශපාලන ක්‍රියාවලයක නිරත වන බවත් ජනාධිපති ලේකම්වරයා යවූ ලිපියේ සඳහන් වනවා. විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බවත් 2020 මාර්තු 2 වන දින අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කළ විසිරුවා හැරීමේ නිවේදනය අනුව 2020 අප්‍රේල් 25 වන දින මැතිවරණය පැවැත්විය යුතු බවත් ඉන්පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020 ජූනි 20 වන දින මැතිවරණය පැවැත්විය යුතු බවටත් නිවේදනය කර ඇතැයිද එහි සඳහන්. මීට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 77 අනුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාවක් මතුවී නොමැති බවද ජනාධිපති ලේකම්වරයා සජිත් ප්‍රේමදාස මහතාට යොමු කළ ලිපියේ දැක්වෙනවා. මේ අතර රට තුළ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු 225 දෙනා වෙත ආරාධනා කර තිබෙනවා. ඒ අනුව එම සාකච්ඡාව මැයි මාස 4 වන සඳුදා උදේ 10:30ට අරලිගහ මන්දිරයේදී පැවැත්වෙනු ඇති. ගොවින්ට සහ වීමෝල් හිමියන්ට විශේෂ අඩු පොලී සහන ණය ක්‍රමවේදයක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා. මහජන බැංකුව ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන අස්වැන්න නමින් විශේෂ ණය යෝජනා ක්‍රමයක්. සහනදායී පොලී අනුපාත යටතේ ගොවිය ලක්ෂ 30ක් දක්වා
ණය මුදලක් ඒ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ලබා ගන්න පුළුවන්. බැංකුවල ණය ගෙවීම පැහැරලා නැති සියලුම සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට ණය පාසුකම් ලබා දෙන්නත් ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. මේ සතිය දෙක තුලදී ආර්ථික ක්‍රියාවලිය අධීරයෙන් අධීර යහපත් කර ගැනීම සඳහා අවශ්‍යම කටයුතු කරන්න පුළුවන්. මංගල් සමරවීර මහතා ඊයේ ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා සිටියා. ජනාධිපතිතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කරොත් යම්කිසි දඬුවම් වගේකුත් පෙන්වලා දුන්නා. මේ දඬුවම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. මේ රටේ මනුස්ස ජීවිත බේරගෙන අතිගරු ජනාධිපතිතුමත් අපි කැබිනට් මණ්ඩලයේ සියලුම දෙනාත් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කැප වෙලා ඉරේ යන්න අපි සූදානම් බව එතුමට ප්‍රථමයෙන් දැනුම් දෙන්න කැමැතියි. මක්නිසාද එතුමා ජිනීවා වලට ගිහිල්ලා යුද අපරාධ චෝදනා යටතේ රණවිරුවෝ සියලු දෙනා දනුකන්දේ ගසන්ට ක්‍රියා කරපු ඇමතිවරයා. අතිගරු ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම වගන්තියක් උල්ලංඝනය කරලා නැහැ. මේ විසිරෝ පාර්ලිමේන්තුව නැවත ගැඳවන්න බෑ. පුළුවන් එකම අවස්ථාවක් තියෙනවා. ඒ තමයි අතිගරු ජනාධිපතිතුමාට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්න ගැඳවන්න පුළුවන්. ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තිනවා මට එවැනි අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ කියලා. එතුමා බොහොම පැහැදිලිව කියලා තිනවා මේ පරණ පාර්ලිමේන්තුව රටට කරපු විපත ගැන අබමල් රේණුවක අවබෝධයක් තියෙන කෙනෙක් මේ පාර්ලිමේන්තුව කැඳවන්න කියනවා. ඒ පාර්ලිමේන්තුව තියෙනකොට කියනවා අහවල් දවසේ අහවල් වෙලාවට සහරාන් අහවල් තැනට ගහනවා. පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු ඔක්කොම දැනගෙන ඉන්නවා. රජයේ අංශය දැනගෙන ඉන්නවා. එතකොට ඒ මනුස්ස ජීවිත 277ක් බේරගන්න බැරි වෙච්ච පාර්ලිමේන්තුව නැවත කැඳවන්නේ මොකටද? රටවල් 195ක් අතරින් ලංකාව සිටින්නේ 163 වන ස්ථානයේ රෝගීන් සංඛ්‍යාව සැලකීමේදී ඒක ඉතාම හොඳ තත්ත්වයක්. අපි පහතින් සිටින්නේ මරණ ප්‍රමාණය සැලකීමේදී අපි සිටින්නේ 153 වන ස්ථානයේ මරණ සැලකීමේදී. නිසා පාලනයේ පැත්තෙන් ඉතාම හොඳ ප්‍රතිඵලත් ප්‍රතිකාර පැත්තෙන් වෛද්‍යවරුන්ගේ සානිකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල කැපවීමෙන් මරණ ප්‍රමාණය ඉතාම අවම ප්‍රමාණයක රැඳිලා තිබෙන බව අපි තම සතුටින් සඳහන් කරනවා. පාස්කු ප්‍රහාරයට අදාළ අනුමල දුන් පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මීගමුව කලාපීය කතෝලික පියතුමන්ගේ සංසදය අවධාරණය කරනවා. ප්‍රහාරයට ලක් වූ කටුවා පිටේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මේ බව සඳහන් කළා. එදා අපිට එදායේ ප්‍රහාරය වළක්වා ගන්න තිබිච්ච අවස්ථාවක් ඒක එහෙම කරේ නැහැ. ඒ ගැන බොහොම වේදනයි. මං කැමති නැහැ මං වගේ වේදනාව විඳින අම්මා කෙනෙක් බිරිඳක් විදියට තව කාන්තාවපත් වෙනවට. ඉතින් මේ වැරදි කරපු හැමෝටම ඍජුව වක්‍රාකාරව සම්බන්ධ වෙච්ච හැම කෙනෙකුටම රටේ පවතින නීතිය යටතේ දඬුවම් ලැබෙන්න යුතුමයි. ඒගොල්ලෝ විනාශ කරපු ජීවිත ආයෙ හැදෙන්නේ නැහැ. ඒත් නැවත මේ වගේ දේවල් සිදු නොවෙන්න නම් ඒගොල්ලම නීති ඉදිරියට ගේන්න ඕනේ. නමුත් අපි නොදන්න දේ තමයි කවුද මේක පිටිපස්සේ හිටියේ කියලා. දැන් බෝම්බ ප්‍රහාරය දියත් කරපු ඍජුව දියත් කරපු අය ඒ අය බෝම්බ ප්‍රහාරයේදී මරාගෙන මැරුණා. නමුත් මේ බෝම්බ ප්‍රහාරයේ අරමුණ මොකක්ද? ඒ වගේම මේ ප්‍රහාරය සිදු කරන්නට උදව් වුණේ කවුද? කවුද මේක පිටුපස හිටියේ? මේක කාගේ වැඩක්ද? ඒ වගේම මේ ප්‍රහාරය පිළිබඳව කලින් දැනුවත් ඉඳලා, ඒ කියන්නේ බුද්ධ්‍යාංශවල තොරතුරු කලින් දැනුවත් ඉඳලා එය වළක්වා ගන්නට ක්‍රියා නොකළා නම්, එහෙම දෙයක් සිදු වෙලා තිබෙනවා නම්, එහෙමනම් ඇයි එහෙම වුනේ? කවුද ඒකට වල් කියන්නට ඕනේ කියන එක පිළිබඳව රටට එළිදරව් වෙන්නට. එතකොට ඒ අයත් අපරාධකාරයෝ. ඒ නිසා ඒ අයවත් අධිකරණ ඉදිරියට ගෙනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මම මේකට විරුද්ධව නඩු දාපු මිනිස්සෙක්. මම හිතන්නේ ලෝකේ කොහෙවත් අධිකරණයක් ඇති කියලා. මට සාධාරණයක් ඉෂ්ට වෙන්න. එහෙම වෙනවා නම් මගේ ළමයි දෙන්න මට අපව වෙන්න ඕනේ. ඒක කවදාවත් වෙන්නේ නැහැ. එලා කිව්වා එයාට ඉන්දියන් ඇම්බසිය ආරක්ෂා කරලා දෙන්න කියලා එයා ඒක ආරක්ෂා කරලා දුන්නා කිව්වා. අනිත් ඒවත් මට කිව්වලු මම ආරක්ෂා කරලා දෙනවා කිව්වා. ඒ උනාට අනිත් ඒවට කිසිම හිත දෙව්වේ නෑ. ඒගොල්ලෝ දැන් එක ඇමතිවරයෙක් මං අහගෙන කියනවා ඒගොල්ලෝ විපක්ෂයට වැටුනහමලු අත්අඩංගුවට ගන්න. මට කියන්න තියෙන්නේ ඒගොල්ලන්ව එදා අත්අඩංගුවට ගත්තේ නැත්තේ ආණ්ඩුපක්ෂේ. එදා ඒගොල්ලෝ ආණ්ඩුපක්ෂේ නියෝජනය කරපු හින්දා ඒගොල්ලෝ එදා අත්අඩංගුවට ගත්තේ නෑ. අර බුදු පිළිම කඩපු වෙලාවේ කොළඹ දේශපාලඥයෝ මුස්ලිම් දේශපාලඥයෝ ගිහිල්ලා කියනවා ශබ්ද නැතුව ඉන්න අපි ඒගොල්ලෝ ගෙනත් දෙන්නම්. මේක සම්බන්ධතාවය බලන්න. මගේ දැනීම හැටියට ලංකාවේ මුස්ලිම් දේශපාලඥයෝ 90ක් මේක දන්නවා.
90ක් මේක දන්නවා ඒගොල්ලෝ සද්ද නැතුව ඉන්නවා. පොඩි ඡන්ද ටිකට සද්ද නැතුව හිටියා මේගොල්ලෝ අපේ ළමයිව මැරුණා නෙමෙයි පැවතිච්ච ආණ්ඩුව එකහුව වෙලා මේ ඔක්කොම අපේ ළමයින්ව මැරුවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. ඔබට උපකාරයක් අවශ්‍ය සෑම මොහොතකම ඔබ වෙනුවෙන් පෙරටා මනුසත් දෙරණ අපේ. ඔබ ඇඳරි නීතිය නිසා අපහසුතාවට පත්ව විටත් ජාතික ක්‍රියාන්විතයක් ආරම්භ කළා. අද එහි 36 වෙනි දිනයයි. ඇඳිරි නීතිය හේතුවෙන් දෛනික කටයුතු අඩාලව අසරණ වූවන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙල මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනය එක්ව ආරම්භ කළා. 36 වන දිනටත් ක්‍රියාත්මක මනුසත් දෙරණ ක්‍රියාන්විතය තුළින් මේ වන විට දිවයින පුරා විහාරස්ථාන, කතෝලික මෙන්ම මුස්ලිම් දේවස්ථාන, ළමා සහ වැඩිහිටි නිවාස සහ පාසල් 3325කට අධික සංඛ්‍යාවකට වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් 48250කට අධික සංඛ්‍යාවක් අප බෙදා දී තිබෙනවා. වගේ අවස්ථාවකදී මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතන එකතු වී කරන මේ පරිත්‍යාගයට ගොඩාක් පින් සිද්ධ වෙනවා. මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතන ස්තුතිවන්ත වෙනවා ඔවුන් කරගෙන යන්නා වූ මේ ප්‍රජා සත්කාරය සම්බන්ධයෙන්. මේ අතර දෙරණ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා මුළු ශරීරයේම විශ්වවිචාරණය කළ හැකි කුටියක් මල්ටි ඔඩියෝ විෂුවල් ආයතනය විසින් පරිත්‍යාග කළා. අපේ විසබීජ හරණ කුටිය නිර්මාණය කරලා අපි පළවෙනියෙන්ම මනුසත් දෙරණ සහ දෙරණ ආයතනය තෝරගත්තා. එම කාර්ය මණ්ඩලය වෙනුවෙන් අපි මේක ලබා දෙන්න අපි තීරණය කරා. මොකද විශාල මෙහෙවරක් කරනවා මේ වෙලාවේ දෙරණ ආයතනය සහ මනුසත් දෙරණ. මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව ඉදිරියටත් සිදු කරනවා. COVID-19 ආසාදිතයන් ප්‍රතිකාර ලබන රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමේ ව්‍යාපෘතියක් මනුසත් දෙරණ ආරම්භ කළේ මෙරට ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් වන LOLC සමූහ ව්‍යාපාරයේ පූර්ණ දායකත්වය ඇතිවයි. ඒ අනුව LOLC ආයතන සමග එක්ව බදුල්ල පළාත් මහ රෝහලට වෛද්‍ය උපකරණ ප්‍රදානය කළා. මින් ඉදිරියටත් මේ රෝගයේ යම්කිසි විදිහක මාර්ජන වීමක් සිද්ධ වෙන තාක්කල් අපගේ රෝගීන්ගේ යහපත උදෙසා අපේ වෛද්‍යවරුන්ගේ සුවසම්පත උදෙසා මේවන් කටයුතු කරගෙන යාමට LOLC සමාගම ඉදිරියට අපි බලාපොරොත්තු. LOLC සමග එක්ව මනුසත් දෙරණ දිවයිනේ වැඩි අවධානමකට ලක් වූ රෝහල්වල පහසුකම් සපුරාලීමට ඉදිරියේදීත් කටයුතු කරනු ඇති. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. ඒ සමගින් අද දෙරණ රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.